ආයුබෝවන් සුබ දවසක්. අපි වායු නියම පාඩමේ අවසානයේදී කතා කරා PV සමාන nRT සමීකරණය සහ ඒකෙන් ව්‍යුත්පන්න වෙන සමීකරණ සම්බන්ධව ඝනත්වය සාන්ද්‍රණය වගේ ඒවා සම්බන්ධ කරලා. අපි බලමු මේකේ පිටු අංක විදිහට 4 වෙනි පිටුවේ තියෙනවා ගැටලු දෙකක්. අපි මේ ගැටලු දෙක විසඳන්නේ කොහොමද කියලා බලමු. මේකේ පළවෙනි ගැටලුව විදිහට තියෙනවා වායුවක ග්‍රෑම් 2.29ක ස්කන්ධයක්. අපි දෙන දත්ත ටික ඉස්සරහට ලකුණු කරගමු. එතකොට මේකේ අපිට දෙනවා ස්කන්ධය m කියන එක. ස්කන්ධය කියන්නේ simple m. simple m සමානයි 2.29 ග්‍රෑම්. 2.29 ග්‍රෑම්. ඊළඟට අපිට දෙනවා ඝන ඩෙසිමීටර් එකක බඳුනක. එතකොට පරිමාව දෙනවා v කියන එක දෙනවා 1 ඝන ඩෙසිමීටර්. 1 ඝන ඩෙසිමීටර්. ඊට පස්සේ උෂ්ණත්වය සෙල්සියස් 14යි. එතකොට උෂ්ණත්වය T කියන එක සෙල්සියස් 14යි. අපිට කෙල්වින් වලින් ගන්න පුළුවන් 273ක් එකතු කරලා. එතකොට උෂ්ණත්වය අපිට එනවා 287යි කෙල්වින් කියලා. 287යි කෙල්වින් කියලා. මෙතන පරිමාව ඝන ඩෙසිමීටර් දීලා තියෙන්නේ. අපි ඝන මීටර් කරගත්තොත් අපිට එනවා 1 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර්. 1 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර් කියලා එනවා පරිමාව. එතකොට මේකේ අනිත් தත්ත්වයේ විදිහට දීලා තියෙනවා පීඩනය පැස්කල් වලින් දීලා තියෙනවා. එතකොට පීඩනය සමානයි P සමානයි CI පැස්කල්. CI පැස්කල්. මේ පැස්කල් කියන එකම තමයි nm ඍණ 2 කියලා කියන්නේ. වර්ග මීටරයට නිව්ටන්. අපි වර්ග මීටරයට නිව්ටන් වලින් සමීකරණයට ආදේශ කරනකොට අපිට ඒක කපලා දාන්න ලේසියි. හරි. දැන් මේක අහන්නේ වායුවේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ කැපිටල් M. මේක තමයි අහන්නේ. කොහොමත් අපිට ප්‍රශ්නේදී සර්වත්‍ර වායු නියතය කියන එක ලබා දෙනවා. පේපර් එකක මුලම තියෙනවා ඒක. R සමානයි 8.314යි ජූල් මවුලයට කෙල්විනයට ඔය විදිහට තියෙනවා. මෙතන මේ ජූල් කියලා කියන්නේ නිව්ටන් මීටර්මයි. එතකොට අපිට ඔක සකස් කරගන්න පුළුවන් සමීකරණයට ආදේශ කරනකොට මේ විදිහට ජූල් වෙනුවට නිව්ටන් මීටර් දාලා නිව්ටන් මීටර් මවුලයට කෙල්විනයට. මොකද අපිට එතකොට පහසුවෙන්ම ඒකක කපලා ඉවත් කරන්න පුළුවන්. අන්තිමට පිළිතුරට අවශ්‍ය ඒකකය ගන්න පුළුවන්. දැන් මේ කැපිටල් M නේ අහන්නේ. එතකොට අපි PV සමාන nRT වලින් බලමු මේකට ගැලපෙන සමීකරණයක් හදාගන්න. PV සමානයි nRT කියන සමීකරණයෙන් පරිපූර්ණ වායු සමීකරණයෙන් අපි n වෙනුවට දාමු PV සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන එක දානවා n වෙනුවට. අපි රසායනික ගණනය කිරීම වලත් ඉගෙනගෙන තියෙනවා මෞල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. දැන් මේකේ දත්තයේ විදිහට ස්කන්ධයක් දෙනවා මෞලික ස්කන්ධයක් අහනවා. එහෙනම් අපිට වඩා පහසුයි මේක ආදේශ කරගත්තාම. එහෙම අරගෙන RT දාමු. දාලා කෙලින්ම අපි ඕන වෙන්නේ මෞලික ස්කන්ධයෙන් ඒක උක්ත කරමු. කැපිටල් M උක්ත කරමු. M උක්ත කරාම අපිට එනවා M සමානයි mRT බෙදීම PV. බෙදීම PV. ඔන්න දැන් අපිට ආදේශ කරන්න පුළුවන්. දැන් මෞලික ස්කන්ධය කියන එක සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ මෞලයට ග්‍රෑම් හින්දා. අපි මේක කිලෝග්‍රෑම් කරන්නේ නැතුව ග්‍රෑම් වලින් දැම්මොත් මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් වලින්ම පිළිතුර එනවා. අපි බලමු එන ඒකකයක් මොකක්ද කියලා. අපි ආදේශ කරමු ස්කන්ධය කියන එකට. මෙතන ස්කන්ධය කියන එකට අපි ආදේශ කරමු 2.29 ග්‍රෑම්. R කියන එකට ආදේශ කරමු 8.314යි ජූල් කියන්නේ නිව්ටන් මීටර් මවුලයට කෙල්විනයට වැඩි කිරීම. මෙතන ඉඩ මදි හින්දා මම උඩින් ලියනවා. මෙතන කෙලවරෙන් ලියන්න ඕන එකක්.
ජූල් මවුලයට කෙල්විනයට වැඩි කිරීම T කියලා කියන්නේ 287යි කෙල්වින්. දැන් මේක බෙදන්න ඕන PV ගුණිතයෙන්. පීඩනය කියලා කියන්නේ CI NM ඍණ 2 වැඩි කිරීම V කියලා කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 3යි. එක වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර. එක වැඩි කිරීම එක වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර. හරි. එතකොට දැන් අපි බලමු මේකේ මොකක්ද අපිට ඉතුරු වෙන ඒකකය කියලා. බලන්න මෙතන නිව්ටන්ට මම මේ නිව්ටන් කපනවා. එතකොට මෙතන M3යි, මෙතන M ඍණ 2යි කියන්නේ M එකක් කිරයට ඉතුරු වෙනවා. ඊට උඩ M එකක් තියෙන හින්දා මේ M එකට කැපෙනවා. මෙතන 3යි ඍණ 2යි කියන්නේ ධන M කියලා එන්නේ. ඒ M ට මේ M කැපෙනවා. M ටික කපලා දාන්න පුළුවන්. එතකොට ඉර යට ඒකකයක් නැහැ. තව අපි ගත්තොත් මෙතන කෙල්වින් වලින් තියෙනවා, මෙතන K ඍණ 1 තියෙනවා. K ඍණ 1 K ට කපනවා. දැන් බලන්න එතකොට ඉතුරු වෙලා තියෙන්නේ ඒකක විදිහට මෙතන G තියෙනවා ග්‍රෑම්, මෙතන MOL ඍණ 1 තියෙනවා. එහෙනම් අපිට මේකේ පිළිතුර එන්නේ ඒකකය GMOL ඍණ 1. මවුලයට ග්‍රෑම් වලින් මෞලික ස්කන්ධය එනවා. මේක සුළු කරලා ගත්තාම පිළිතුර එනවා වායුවේ මෞලික ස්කන්ධය 54.5යි කියලා. මේක 54.5යි GMOL ඍණ 1 කියලා පිළිතුර අපිට ලැබෙනවා. හරි. අපි බලමු තවත් උදාහරණ ගැටලුවක් තියෙනවා. පිටු අංක 4ෙම තියෙනවා උදාහරණ දෙවැනි එක ගැටලුව කියලා. එතකොට අනිත් එක මේකෙදිත් තියෙනවා මේ සමීකරණ අපිට අවශ්‍ය විදිහට හදාගෙන මේ ආදේශය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලොන්ට මවුල ගණන කෙලින්ම ආදේශ කරලා ඒක ඊට පස්සේ m බෙදීමෙන් කියලා දාගෙන හදන්නත් පුළුවන්. මේ ක්‍රමේ පහසු හින්දා මම මේ විදිහට කරේ. එතකොට මෙතෙන්දී අපි මේක පරිපූර්ණයි කියලා උපකල්පනය කරලා තමයි මේ සමීකරණ යෙදීම සිද්ධ කරන්නේ. අපි බලමු ඊළඟ ගැටලුව අංක 2. ඒ ගැටලුවේ කියනවා සෙල්සියස් 27 හා එතකොට T දෙනවා අපිට T සමානයි 27යි සෙල්සියස් කියන්නේ අපි එකතු කරමු 273ක්. එතකොට කෙල්වින් වලින් එනවා පිළිතුර කෙල්වින් 300යි කෙල්වින් උෂ්ණත්වය. පීඩනය දෙනවා 0.911 වැඩි කිරීම 10.5යි NM ඍණ 2. පීඩනය සමානයි 0.911 වැඩි කිරීම 10.5යි NM ඍණ 2. පීඩනය දෙනවා. වායුවේ ඝනත්වය දෙනවා. ඝනත්වය කියන්නේ සිම්පල් D. ඝනත්වය සමානයි 1.61 ලීටරයට ග්‍රෑම්. ඒකෙත් අහන්නේ වායුවේ මෞලික ස්කන්ධය ගණනය කරන්න. මෞලික ස්කන්ධය කියන්නේ M කියන එක කැපිටල් M කියන එක තමයි අහන්නේ. අපි බලමු එතකොට PV සමාන nRT සමීකරණයෙන් අපිට ඝනත්වය සහ මෞලික ස්කන්ධය සම්බන්ධ කරලා හදා ගන්නකොට මෙහෙම හදා ගන්න පුළුවන්. PV සමානයි n වෙනුවට ලියනවා m බෙදීම m. m බෙදීම m කියන්නේ මෞල ගන්න සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයේ හින්දා. RT ගුණිතයෙන් වැඩි වෙනවා. මේ පැත්තට m ගන්නවා. එතකොට එනවා PM සමානයි m බෙදීම v. එතකොට ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ අපි දන්නවා ඝනත්වය. ස්කන්ධයේ කියන්නේ බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. එතකොට මේකෙන් එනවා PM සමානයි DRT.
දැන් මේකෙත් m තමයි අහන්නේ. එහෙනම් m උක්ත කරගමු. එතකොට p එහා පැත්තට යනවා drt බෙදීම p. m සමානයි drt බෙදීම p කියලා ඔය විදිහට එතන අපිට ඒක උක්ත කරගන්න පුළුවන්. දැන් මේකේ දෙන දත්තත් එක්ක බැලුවහම මේකේ අපිට දෙනවනේ ඝනත්වය කෙලින්. ඒතර ඝනත්වය කියන එක අපි ලීටරයට කියන්නේ ඝන ඩෙසිමීටරයටමයි. ඒතර ඝන ඩෙසිමීටරයට කියන එකේ තේරුම මේකේ තියෙන්නේ මෙහෙමනේ ඝනත්වය කියන්නේ 1.61 ග්‍රෑම් තියෙනවා. ඉර යට ඝන ඩෙසිමීටර එකක් තියෙනවා. ඕකනේ එකක ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් වලින් එන්නේ. ලීටරයට ග්‍රෑම් කියන්නේ ඝන ඩෙසිමීටරයට ග්‍රෑම්ම තමයි. මම මේ ඝන ඩෙසිමීටර ඝන මීටර කරන්න නම් වැඩි කරන්න ඕන 10 ඍණ 3. ඝන ඩෙසිමීටර ඝන මීටර කරන්න 10 ඍණ 3ෙන් වැඩි කරන්න ඕනේ. ඒකට ඉර උඩ 1.61 ග්‍රෑම් තියෙනවා. ඉර යට එක වැඩි කිරීම 10 ඍණ 3ක් තියෙනවා ඝන මීටර. මේක සුළු කරාම එනවා 1.61 වැඩි කිරීම 10 ඍණ 3 ඉර උඩට යනකොට 10 ධන 3 වෙනවා. 1.61 වැඩි කිරීම 10 3යි ඒකකයේ විදිහට එනවා gm ඍණ 3. එහෙනම් ඝන මීටරයට ග්‍රෑම් වලින් ඕක 1.61 වැඩි කිරීම 10 3යි කියලා තමයි එන්නේ. 1.61 වැඩි කිරීම 10 3යි කියලා තමයි එන්නේ. මෙතන ඝන ඩෙසිමීටර ඝන මීටර කරන්න කුඩා ඒකකය විශාල ඒකකයක් බවට පත් කරන්න බෙදන්න ඕන. 10න් බෙදනවා කියන එක තමයි 10 ඍණ 3ෙන් වැඩි වෙන්නේ. ඍණ 3ෙන් වැඩි වෙන එක ඉරවලට යනකොට ධන 3ක් වෙනවා. එතකොට අපිට දැන් ඕක ආදේශ කරන්න පුළුවන්. මේකේ මෞලික ස්කන්ධය සමානයි d කියන එකට මම ආදේශ කරනවා 1.61 g 1.61 වැඩි කිරීම 10 ඍණ 3 1.61 වැඩි කිරීම 10 ඍණ 3 ග්‍රෑම් ඝන මීටරයට වැඩි කිරීම r කියන්නේ 8.314යි නිව්ටන් මීටර. අපි ඉඩ මදි හින්දා ටිකක් මෙහා ඉඳියමු. මෙතනින් එනවා m සමානයි drt බෙදීම p කියලා ආවනේ. මම ඒක මෙතන උඩින් ආදේශ කරනවා දැන්. මේක ලියා ගන්න පිළිඳ ගැටලුවක් නෑ ඔයාලට. මම උඩින් ආදේශ කරනවා. එතකොට වෙන්න මෞලික ස්කන්ධය සමානයි. අපි එතන d කියලා ගත්තේ 1.61 1.61 වැඩි කිරීම 10 ඍණ 3යි ග්‍රෑම් ඝන මීටරයට. ඊපස්සේ r කියන්නේ 8.314යි නිව්ටන් මීටර මවුලයට කෙල්විනයට. වැඩි කිරීම T කියලා ආවා කෙල්වින් 300ක්. උෂ්ණත්වය කෙල්වින් 300යි. බෙදීම අපිට පීඩනය මේ ගාන දීලා තිබුණා 0.917 වැඩි කිරීම 10 5යි. 0.917 වැඩි කිරීම 10 5යි nm ඍණ 2. අපි බලමු දැන් ඒක කොහොමද කැපෙන්නේ කියලා. එතකොට මෙතන k ට k ඍණ 1 කැපෙනවා. ඊට පස්සේ නිව්ටන්ට නිව්ටන් කැපෙනවා. මෙතන m ඍණ 2 ඉරවලට යනකොට m ධන 2 වෙනවා. ධන 2යි මේකයි ධන 3ක් වෙනවා. m වල තුන්වෙනි ඵලය. මෙතන ඍණ 3. ඍණ 3යි ධන 3යි කැපෙනවා. අන්න එහෙනම් m ටික කැපිලා යනවා. දැන් බලන්න එතනත් ඒකක ලස්සන ඉතුරු වෙනවා ග්‍රෑම් මවුලයට. බැරි වෙලාවත් ඔයගොල්ලෝ මේක කිලෝග්‍රෑම් කරා නම් මවුලයට කිලෝග්‍රෑම් වලින් එන්නේ. ගැටලුවක් නැහැ. ග්‍රෑම් මවුලයට වලින් පිළිතුරු එනවා. ඔක හරියට සුළු කරගත්තාම එතන පිළිතුරු එනවා 4.404යි කියලා. 4.404යි ග්‍රෑම් මවුලයට. එතකොට විභාගයේදී අපිට ප්‍රශ්න එනවා ඔන්න ඔය වගේ දත්ත දීලා මෞලික ස්කන්ධය හොයන්න අපි පාස් පේපර්ස් කරනකොට තවදුරටත් බලන්න පුළුවන්. හරි.
එහෙනම් අපි පරිපූර්ණ වායු සමීකරණය සහ ඒකේ ව්‍යුත්පන්න ආකාරවල ගැටලු සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ඊට පස්සේ පිටු අංක 5 අපිට තියෙන්නේ අපි මෙතෙන්දි දැන් සාකච්ඡා කරන්න යන්නේ වායු නියම සම්බන්ධව. මූලික වායු නියම සම්බන්ධව. මේ මූලික වායු නියමවලදී අපි ඕලර් වලත් මම හිතනවා යම් තාක් දුරකට ඉගෙනගෙන තියෙනවා. මේ වචන හරිය ඔයාලා අහලා ඇති. බොයිල් නියමය, චාල්ස් නියමය, ඇවෝගාඩ්‍රෝ නියමය වගේ වචන. අපි ක්‍රමානුකූලව බලමු මොකක්ද මේ නියම වලින් කියන අර්ථය සහ මේකේ මොකක්ද අපිට ලබා ගන්න පුළුවන් සමීකරණය සහ කොහොමද අපි ඒවා ගණන් වලට යොදාගන්නේ කියන එක. දැන් බොයිල් නියමය මේක හරි සරලයි. බොයිල් නියමය මෙයා ඉදිරිපත් කරන්නේ පරිපූර්ණ වායුවක උෂ්ණත්වය නියතව. ඒ කියන්නේ T කියන එක වෙනස් වෙන්න බෑ. T නියතයි. අවස්ථා දෙකක් අපි සලකනවා. මේ අවස්ථා දෙකේම උෂ්ණත්වය නියතයි. උෂ්ණත්වය නියතයි වගේම අචල වායු ස්කන්ධයක. ඒ කියන්නේ මෙතන තියෙන වායු ස්කන්ධය අපි හිතමු ඒක මවුල වලින් n කියලා. වායු ස්කන්ධයක් වායු මවුල ගානක්නේ. ස්කන්ධයක් එහෙම නැත්නම් මවුල ගානක් තියෙන ප්‍රමාණය. ඒක නියතයි. ඒතකොට මෙතන තියෙන්නේ තේ ප්‍රමාණයම තමයි. මෙතන තියෙන මවුල ගණන එහෙම නැත්නම් මෙතන තියෙන ස්කන්ධය. මෙතන තියෙන ස්කන්ධයම මෙතනක් තියෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔය අවස්ථාවක පීඩනය සහ පරිමාව අතර තියෙන සම්බන්ධය තමයි බොයිල් කියන්නේ. එයා කියනවා දැන් මෙතන අපි පීඩනය සමානයි 1 atm කියලා ගත්තොත් මෙතන අපි පීඩනය ගත්තොත් 1 atm කියලා. 1 atm. මෙතන පීඩනය ගත්තොත් මේ අවස්ථාවේ 2 atm කියලා. 2 atm. එතකොට මෙයා කියනවා මේ පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියලා. දැන් අනුලෝමව සමානුපාතික වෙනවා නම් වැඩි වෙනකොට වැඩි වෙන්න ඕන. ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා නම් වැඩි වෙනකොට අඩු වෙන්න ඕන. දැන් එහෙනම් මෙතන පීඩනය අඩුයි මෙතන පීඩනය වැඩි. එහෙනම් මෙතන පරිමාව අඩු වෙන්න ඕන. මෙතන පරිමාව මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. මෙතන පීඩනය අඩු අවස්ථාවේ පරිමාව වැඩි වෙන්න ඕන. මෙතන පීඩනය වැඩි අවස්ථාවේ පරිමාව අඩු වෙන්න ඕන. ප්‍රතිලෝමෝණය සමානුපාතික වෙන්නේ. ඒතකොට ඒක පෙන්නලා තියෙනවා අපිට ඔගේ රූපේ බලන්න. ඒතකොට නිවැරදි කරගන්න පොඩි වැරද්දක් තියෙනවා. V සමානයි 10 නෙමෙයි 1 ලීටර්. මෙතන 1 ලීටර්. මෙතන V සමානයි 0.5 ලීටර්. 0.5 ලීටර්. දැන් මෙයා මේ කියන කතාව හරිද කියලා බලන්න පුළුවන් අපි කලින් ඉගෙන ගනිපු පරිපූර්ණ වායු සමීකරණයේ ඇසුරින් අපිට. දැන් පරිපූර්ණ වායු සමීකරණයේ තිබුණේ මම මේ කොටුව ඇතුලේ පෙන්නන්නේ ඒක. පරිපූර්ණ වායු සමීකරණයේ තිබුණේ PV සමාන nRT කියලානේ. PV සමාන nRT කියලා තිබුණා. එතකොට අචල වියලි වායු ස්කන්ධයක් නම් අපි සලකන්නේ මේ අවස්ථා දෙකේම මේකේ මවුල ගණන කියන එක නියතයි. එතකොට නියත උෂ්ණත්වයේ ගිහින්දා මේ අවස්ථා දෙකේදීම T නියතයි. එතකොට සර්වත්‍ර වායු නියතය කියන එක කොහොමත් නියතයි. මේක කොහොමත් නියතයි. එහෙනම් මෙතන මේ සම්පූර්ණයෙන් සමාන ලකුණෙන් එහා පැත්තේ තියෙන නියත තුනක් තියෙනවා. එහෙනම් මේ නියත තුන වෙනුවට අපි තනි නියතයක් විදිහට ලියන්න පුළුවන් PV සමානයි K. PV සමානයි K. නම් PV සමානයි K කියන එකෙන් අපිට එනවා ඒ කියන්නේ පීඩන පරිමා ගුණිතය නියතයි. අපි P1 කියන පීඩනය V1 කියන පරිමාවෙන් ගුණ කරොත් ඒක සමාන වෙනවා P2 V2ට. හැබැයි මෙතන අනිවාර්යයෙන්ම උෂ්ණත්වය නියත වෙන්න ඕන. අචල වායු ස්කන්ධයක් වෙන්න ඕන. ඒ දෙක තෘප්ත වෙන්න ඕන. එහෙම නැතුව හැම අවස්ථාවකටම අපිට ඔක ගන්න බෑ. අචල වියලි වායු ස්කන්ධයක් වෙන්න ඕන. එකම මේ අවස්ථා දෙකේම තියෙන එකම වායු ස්කන්ධය වෙන්න ඕන. ඒ වගේම උෂ්ණත්වය වෙනස් වෙන්න බෑ. අන්න එහෙම වුණොත් පීඩන පරිමා ගුණිතය නියතයි. ඒකෙන් අපිට ගන්න පුළුවන් P1 V1 සමානයි P2 V2 කියලා. ඕක තමයි බොයිල් නියමයෙන් කියන්නේ. අපි බලමු එතකොට
මේ බොයිල් නියමය සම්බන්ධව 6 වෙනි පිටුව බලන්න. ඒකේ දීලා තියෙනවා ප්‍රස්ථාර දෙකක්. අපි බලමු දැන් ඒක තේරුම් ගන්න කොහොමද කියලා. ඒකේ මෙහෙම දීලා තියෙනවා මේ y අක්ෂයට අරගෙන තියෙනවා පීඩනය. y අක්ෂයට අරගෙන තියෙනවා පීඩනය. ඒ වගේම x වලට අරගෙන තියෙනවා පරිමාව. x අක්ෂයට අරගෙන තියෙනවා පරිමාව. පීඩනය කියන්නේ p, පරිමාව කියන්නේ v. මෙහෙම අරගෙන බලන්න උෂ්ණත්වය විවිධ තත්ත්ව යටතේ අපිට දීලා තියෙනවා. දැන් අපි දන්නවා පීඩනය වැඩි වෙනකොට පරිමාව මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙන්න ඕන. එතකොට මෙන්න මෙහෙම ප්‍රස්ථාරය පෙන්නලා තියෙනවා බලන්න. මෙහෙම දීලා මේකේ දීලා තියෙනවා මේ දීපු උෂ්ණත්වය කෙල්වින් 200යි කියලා. බලන්න ඒක හොඳට. මෙහෙම දීලා මෙතන දීලා තියෙනවා මේකේ අගය කෙල්වින් 200යි. මේකේ උෂ්ණත්වය කෙල්වින් 200යි. ඊට පස්සේ දීලා තියෙනවා කෙල්වින් 400. එතකොට 400 දී ඔය විදිහටම පීඩනය අඩු කරනකොට පරිමාව වැඩි වෙනවා කියන එක වෙනවා. හැබැයි අපිට තේරෙනවා මේ උෂ්ණත්වය වෙනස් වෙනකොට මොකද්ද වෙනස් වීම කියලා. බලන්න උෂ්ණත්වය වැඩි අවස්ථාවේ මොකද්ද එතන වෙලා තියෙන්නේ? එතකොට මේ පැත්තෙන් ගත්තොත් පරිමාවට මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. මේ පැත්තෙන් ගන්නොත් පීඩනය. එතකොට පීඩනය වැඩි වෙලා තියෙනවා. කියන්නේ එකම වායු ස්කන්ධය සලකලා උෂ්ණත්වයේ තත්ත්ව දෙකක් යටතේ මේ 200 දි ගත්තත් පීඩන පරිමා ප්‍රතිලෝම සම්බන්ධය තියෙනවා. 400 දි ගත්තත් පීඩන පරිමා ප්‍රතිලෝම සම්බන්ධය තියෙනවා. අපි ඊට වඩා වැඩි උෂ්ණත්වයක් 600ක් වගේ සැලකුවා. එහෙම සැලකුවත් මේ පීඩන පරිමා ප්‍රතිලෝමව කියන බොයිල් නියමය මෙතෙන්ට ගැලපෙනවා. හැබැයි මේ අවස්ථාවේ උෂ්ණත්වය නියතයි කියන්නේ මෙයාට. මේ අවස්ථාවේ නියතයි කියන්නේ මේ ටිකට අදාළව. මේ අවස්ථාවේ මේ ටිකට අදාළව. ඒ කියන්නේ මේ කෙල්වින් 200 උෂ්ණත්වයේදී තමයි මෙතෙන්දී තමයි අපිට මේ P1 V1 P2 V2කට සමාන කරන්න පුළුවන්. මෙතන 400 දී පුළුවන් ඒ P1 P1 P2 V2කට සමාන කරන්න. ඒතර උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ උෂ්ණත්වය කොහොමද සමානුපාතික වෙන්නේ කියලා අපිට PV = nRT වලින් බලන්න පුළුවන්. ඒතර PV = nRT සමීකරණයේ අනිකුත් පදත් එක්ක උෂ්ණත්වය බලලා අනිත් පද නියතව තියෙද්දි උෂ්ණත්වය වෙනස් වුණොත් පරිමාව වගේ කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඉදිරියේදී තවත් නියම වලින් අපි ඒව සාකච්ඡා කරනවා. ඒතර මේකේ පීඩනය y අක්ෂයට අරගෙන එක යට v විදිහට ප්‍රස්ථාරය ගත්තොත් මේ පැත්තට පීඩනය අරගෙන මේ පැත්තට එක යට v විදිහට ගත්තොත් මූල ලක්ෂය හරහා යන විදිහට ලැබිලා තියෙනවා 200 400 600 කියන අවස්ථා. එන්න 200 400 600 ඔය විදිහට 200යි කෙල්වින් 400යි කෙල්වින් 600යි කෙල්වින්. ඒකට මේ විදිහට අපිට බොයිල් නියමයේ ආශ්‍රිත ප්‍රස්ථාර ගොඩනගා ගන්න පුළුවන්. අපි බලමු මේකේ උදාහරණ ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න වඩාත් මේක පැහැදිලි කරගන්න. ඒකේ තියෙනවා පළවෙනි ගැටලුව නිදසුන 1. නියත උෂ්ණත්වයක් යටතේ ඇති දන්නා වායු මවුල ප්‍රමාණයක පරිමාව දෙගුණ කළ විට පීඩනයේ සිදුවන වෙනස් වීම. එතකොට උෂ්ණත්වය නියතයි, T නියතයි. දන්නා වායු මවුල ප්‍රමාණයක. ඒතර වායු මවුල ප්‍රමාණය නියතයි. අපෙන් අහන්නේ පීඩනයේ සිදුවන වෙනස් වීම. අපි බලමු. එතකොට මේකේ V1 කියන එක මම සමානයි කියලා ගන්නවා V කියලා. එතකොට V1 කියන தත්ත්වය මම V කියලා ගන්නවා. එතකොට මේකේ අපිට කියනවනේ මොකද පරිමාව දෙගුණ කරා කියලා. එහෙනම් V2 කියලා කියන්නේ 2යි V. හරිනේ?
V1 කියන්නේ V, V2 කියන්නේ 2යි V. එහෙම ගත්තේ පරිමාව දෙගුණ කරා කියලා ගානේ කියන හින්දා. එතකොට ඊට පස්සේ කියනවා මේකේ පීඩනය තමයි සිදුවන වෙනස් වීම තමයි අහන්නේ. එතකොට P1 අපි හිතුවොත් P කියලා P2 කියන එක මොකක්ද කියලා අපි දන්නේ නැහැ. P2 තමයි අපිට හොයාගන්න ඕනේ. එතකොට මේකේ අචල වායු ස්කන්ධයක් දන්නා වායු ස්කන්ධයක් ඉඳ මවුල ගණන නියතයි, උෂ්ණත්වය නියතයි, T නියතයි. එහෙනම් අපිට ගැටලුවකින් තොරව මේකට දාන්න පුළුවන් බොයිල් නියමය. එහෙනම් අපි ලියනවා මෙහෙම බොයිල් නියමයේ යෙදීමෙන් බොයිල් නියමය යෙදීමෙන් P1 V1 සමානයි P2 V2. දැන් P1ට දානවා P, V1ට දානවා V. සමානයි P2 දන්නේ නැහැ අපි ඒක තමයි හොයන්න ඕන. V2ට දානවා 2V. 2V. දැන් මොකද වෙන්නේ? V2 V කැපෙනවා. එහෙනම් P2 සමානයි කියලා එනවා. P2 සමානයි P බෙදීම 2යි. P බෙදීම 2යි. එහෙනම් මොකද වෙන්නේ? පරිමාව දෙගුණයක් කරාම නව පීඩනය මුල් පීඩනයෙන් අඩක් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා නව පීඩනය මුල් පීඩනයෙන් අඩක් වේ. නව පීඩනය මුල් පීඩනයෙන් අඩක් වේ කියලා ලියන්න පුළුවන්. හරි. අපි බලමු එකේ නිදසුන් ගැටලු දෙක. ඒක කියනවා මෙහෙම කාමර උෂ්ණත්වයේදී බැලූනයක් හයිඩ්‍රජන් වායුව දන්නා ප්‍රමාණයකින් පුරවා ඇත. වායුගෝලීය පීඩනයේදී වරහන් ඇතුළේ දෙනවා කිලෝපැස්කල් 100යි. එම වායු ප්‍රමාණය 2.5යි බිඳුවයි ඝන ඩෙසිමීටර පරිමාවක් ගනී. එම උෂ්ණත්වයේදීම ඇතුළත පීඩනය කිලෝපැස්කල් 20ක් වීමට බැලූනේ පරිමාව කොපමණ විය යුතුද? අපි බලමු මේක විසඳන්න P1 කලින් වගේම ගමු P1 සමානයි අපිට දෙනවා කීයද 100යි කිලෝපැස්කල් 100යි කිලෝපැස්කල් ඊට පස්සේ ගමු P2ක් දෙනවා එකේ 20යි කිලෝපැස්කල් 20යි කිලෝපැස්කල් ඊට පස්සේ V1 අපිට දෙනවා බලන්න එකේ 2.5යි බිඳුවයි ඝන ඩෙසිමීටර් 2.5යි ඝන ඩෙසිමීටර් V1 2.5යි ඝන ඩෙසිමීටර් අපෙන් අහන්නේ V2 කොච්චරද කියලා. ඒ කියන්නේ V2 තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. එතන බලමු මේකට අපිට බොයිල් නියමය දාගන්න පුළුවන් තත්ත්ව තියෙනවද කියලා. කාමර උෂ්ණත්වයේදී නා උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. කාමර උෂ්ණත්වය ඒක අන්තිමට කියනවා එම උෂ්ණත්වයේදීම. එහෙනම් T නියතයි. උෂ්ණත්වය නියතයි. කාමර උෂ්ණත්වයේදී බැලූනයක් හයිඩ්‍රජන් වායුව දන්නා ප්‍රමාණයකින් පුරවලා තියෙන්නේ. වායුගෝලීය පීඩනයේදී එම වායු ප්‍රමාණයම 2.5 ඝන ඩෙසිමීටර පරිමාවක් ගනී. එම උෂ්ණත්වයේදී ඇතුළත පීඩනය කිලෝපැස්කල් 20ක් වීමට බැලුනේ පරිමාව කොපමණ විය යුතුද? එතකොට ඒ වායු ස්කන්ධය ගැනමයි කතා කරන්නේ. එහෙනම් වායු ස්කන්ධය එහෙම නැත්නම් වායු මවුල ගණන කියන එක නියතයි. මවුල ගණන කියන එක නියතයි. එහෙනම් ගැටලුවකින් තොරව අපිට දාන්න පුළුවන් බොයිල් නියමය. අපි දාමු එහෙනම් බොයිල් නියමයේ යෙදීමෙන් බොයිල් නියමයේ යෙදීමෙන් P1 V1 සමානයි P2 V2. P1කට දාමු 100යි කිලෝපැස්කල්. වැඩි කිරීම V1කට දාමු 2.5යි ඝන ඩෙසිමීටර්. සමානයි P2කට දාමු 20යි කිලෝපැස්කල්. වැඩි කිරීම V2 එහෙනම් ඔක 120ෙන් බෙදුවම 5යි 5 2.5න් වැඩි කරාම
12.5. එහෙනම් ඝන ඩෙසිමීටර් 12.5 කියලා පිළිතුර එනවා. මෙතන කිලෝ පැස්කල් වලට කිලෝ පැස්කල් කැපෙනවා. 20 120 බෙදුවම 5යි 5 වරක් 2.5 ගෙන 12.5යි. එහෙනම් V2 සමානයි 12.5 ඝන ඩෙසිමීටර්. ඝන ඩෙසිමීටර් කියලා පිළිතුර ලැබෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි බොයිල් නියමය ආශ්‍රිතව ගණනය කිරීම සිද්ධ කරන්නේ. අපි බලමු දැන් චාල්ස් නියමය කියන්නේ මොකක්ද කියලා. චාල්ස් නියමය කියන්නේ මොකක්ද කියලා. ඒකේ පරිපූර්ණ වායුවක පීඩනය නියත විට. අන්න එතෙන්දී පීඩනය නියතයි. මෙතන P නම් මේ අවස්ථාවේ P. පරිපූර්ණ වායුවක පීඩනය නියත විට නියත වායු ස්කන්ධයක. කියන වායු ස්කන්ධය. එහෙම නැත්නම් වායු මවුල ගණන නියතයි. මේ අවස්ථාවේදීත් ඒකම තමයි. නියත වායු ස්කන්ධයක පරිමාව එහි নিরপেক্ষ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. දැන් මෙතන සලකලා තියෙන අවස්ථා දෙකක්. මේ අවස්ථාවේ සලකලා තියෙනවා নিরপেক্ষ උෂ්ණත්වය කෙල්වින් 200යි. මේ අවස්ථාවේ සලකලා තියෙනවා කෙල්වින් 400යි. කෙල්වින් 400යි. එහෙම සැලකුවාම එතකොට උෂ්ණත්වය අනුලෝමව සමානුපාතික වෙනවා කියන්නේ පරිමාවට අඩු උෂ්ණත්වයේදී පරිමාව අඩු වෙන්න ඕන, වැඩි උෂ්ණත්වයේදී පරිමාව වැඩි වෙන්න ඕන. එතකොට මෙතන පරිමාව 0.5 ලීටර් කියලා තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට මෙතන පරිමාව 1.0 ලීටර් කියලා තියෙනවා. අපි බලමු පරිපූර්ණ වායු සමීකරණය දාලා මේක හරිද කියලා. පරිපූර්ණ වායු සමීකරණය දාලා බලමු මේක හරිද කියලා. අපි දන්නවා PV සමානයි nRT. PV සමානයි nRT. එතකොට වායු මහුල ගණන නියත නම් පීඩනය නියත නම් සර්වත්‍ර වායු නියතේ කොහොමත් නියත හින්දා අපිට මෙන්න මෙහෙම මේක හදා ගන්න පුළුවන්. V බෙදීම T සමානයි NR බෙදීම P. එතකොට මේ ටික ඔක්කොම නියත. එහෙනම් අපිට මෙතනින් එනවා V බෙදීම T සමානයි K. V බෙදීම T සමානයි K කියන්නේ V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2. එහෙනම් චාල්ස් නියමයෙන් අපිට ඔන්න ඔය විදිහට V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2 කියලා ගන්න පුළුවන්. මෙතන තව විශේෂ දෙයක් තියෙනවා කියන්නේ. අපි බලමු අන්නේ කාරණය හරියට තේරුම් ගන්න. දැන් මේකේ තියෙනවා බලන්න 7 වෙනි පිටුවේ උෂ්ණත්වයේ සිදුවන හැම සෙල්සියස් අංශකයකම වෙනසක් පාසාම, ඒ කියන්නේ වැඩිවීම හරි අඩුවීම හරි, පරිමාව සෙල්සියස් බිඳුවේදී වායුවේ ආරම්භක පරිමාවෙන් 1 බෙදීම 273.15ක සාධකයකින් වෙනස් වන බව සොයාගෙන ඇත. මෙන්න මේක හරියට තේරුම් ගන්න. එතකොට මෙතන දීලා තියෙනවා දැන් බලන්න VT අපි හිතමු සෙල්සියස් බිඳුවේදී සහ T සෙල්සියස් වලදී වායුවේ පරිමාව V බිඳුව සහ VT කියලා. ඒ කියන්නේ සෙල්සියස් බිඳුවේදී හා T සෙල්සියස් හිදී වායුවේ පරිමාව V naught සහ VT යයි සිතමු. දැන් උතන කියනවනේ හැම සෙල්සියස් අංශකයකම සිදුවන වෙනස් වීමකට
ආරම්භක පරිමාවෙන් 273.15න් එකක් සාධකයකින් වෙනස් වෙනවා කියලා. එතකොට අපි දැන් මේ VT කියන එක ගත්තොත් VT සමාන වෙනවා V0. V0 කියන්නේ ආරම්භක පරිමාව. ඒකට එකතු කරනවා ආරම්භක පරිමාවෙන් 273න් එකක් කියන්නේ එක උෂ්ණත්වය සෙල්සියස් 1කට. ඒතර බිඳුවේ ඉඳලා T වලට යනවා නම් T වල වෙනසක් තියෙනවනේ. දැන් එකේ ඉඳලා දෙකට ගියා නම් 1යි. එකේ ඉඳලා 3ට ගියා නම් 2යි. ඒ වගේ එකේ ඉඳලා T වලට අපි දන්නේ නැහැ 10ද 15ද 20ද කියලා. එතකොට එකේ ඉඳලා බිඳුවේ ඉඳලා T වලට T වෙනසක් තියෙනවා. එහෙනම් අපිට එක බෙදීම 273.1.5 නෙමෙයි T බෙදීම 273.1.5 වාරයක් ආරම්භක පරිමාව V0. ඔහොම ගන්න පුළුවන්. දැන් මේකේ ආයි මම ගන්නවා ආයි මම V0 කියන එක ඔය විදිහට සම්පූර්ණයෙන් එළියට අරගෙන V0 කියන එක V0 කියන එක එළියට ගත්තහම එනවා V0 එක ධන T බෙදීම 273.1.5 ඒක තමයි V0 මෙයාගෙන් වැඩි කරාම V0 වාරයක් T බෙදීම 273.1.5 වැඩි කිරීම V0. ඒකම තමයි ඔය තියෙන්නේ. එතකොට මේකේ අපි මේ 273.1.5 කියන එක ගත්තොත් පොදු හරය විදිහට 273.1.5 වරහන් ඇතුළේ තිබුණ එක පොදු හරය විදිහට ගත්තොත් මෙතන 1යි කියන්නේ මෙතෙන්ට එනවා 273.1.5 ධන T 273.1.5 ධන T පොදු හරය 273.1.5යි. මෙතන 1 කියන්නේ එකේව තියෙනවා 273.1.5ට ඒ ගානම. ඒකද 273.1.5යි. 273.1.5ට 273.1.5 එකයි. ඒකින්ද කෙලින්ම T වලින් වැඩි වෙන්නේ. එතකොට මෙන්න මේක වාරයක් V0 කියලා ඔක හදා ගන්න පුළුවන්. PT. අනේක පෙන්නලා තියෙනවා. එතකොට එතන දැනගන්න T සෙල්සියස් වලදී එතකොට අපිට 273.1.5ට T එකතු කරලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් සෙල්සියස් උෂ්ණත්වයක් දුන්නොත් සෙල්සියස් බිඳුව කිව්වොත් කෙල්වින් 273.1.5යි. අපිට සෙල්සියස් 25යි කිව්වොත් කෙල්වින් වලින් අපි ගන්නෙ 273.1.5ට 25ක් එකතු කරලා. අපි කලිනුත් හදලා තියෙනවා. දැන් විභාගෙදී අපිට දුන්නොත් 273යි කියලා එකතු කරන්න 273ක් කියලා අපි 273 එකතු කරන සුළු කිරීමේ පහසුවට. හරියටම ගත්තොත් 273.1.5 එකතු කරන්න ඕන. එතකොට අපි ওই චාල්ස් නියමයේ ප්‍රස්ථාරිකුත් පෙන්නලා තියෙනවා බලන්න පිටු අංක 8. එතෙන්දී උෂ්ණත්වය සහ පරිමාව අතර තියෙන අනුලෝම සම්බන්ධය පෙන්නලා තියෙනවා විවිධ පීඩන තත්ත්ව යටතේ. උෂ්ණත්වය සහ පරිමාව අතර තියෙන අනුලෝම සම්බන්ධතාවය පෙන්වලා තියෙනවා විවිධ පීඩන තත්ත්ව යටතේ. බලන්න මෙන්න මෙහෙම අරගෙන තියෙනවා y අක්ෂය අරගෙන තියෙනවා පරිමාව. y අක්ෂයට අරගෙන තියෙනවා පරිමාව. එතකොට පරිමාව කියන්නේ v. එතකොට ඒ වගේම මේ පැත්තට අරගෙන තියෙනවා උෂ්ණත්වය. මේ පැත්තට ධන උෂ්ණත්වය මේ පැත්තට ධන උෂ්ණත්වය සෙල්සියස් වලින්. මෙතන බිඳුව මෙතන 100 ධන 200 ධන 300 ඔය විදිහට අරන් තියෙනවා. ඒත් මේ පැත්තට අරන් තියෙනවා ඍණ 100 ඍණ 200 ඍණ 300 ඔය විදිහට අරගෙන තියෙනවා. අරගෙන බලන්න P1 P2 P3 P4 කියන පීඩන තත්ත්වවලදී මෙන්න මේ විදිහට මෙතන ප්‍රස්ථාරයේ 273.1.5 එන විදිහට තමයි යන්න ඕනේ. ඒකට හේතුව මම පැහැදිලි කරන්නම්. ඔන්න ඔහොම අරගෙන තියෙනවා මේ P1 මේ P2 මේ P3 මේ P4. එතකොට මේකේ
දීලක් තියෙනවා අපිට P1 කුඩායි P2 කුඩායි P3 කුඩායි P4 කොහොමද අපිට තේරෙනවා පරිමාව වැඩි අවස්ථාවේ පීඩනය අඩුයි පරිමාවයි පීඩනය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයෙන් හින්දා මෙතන පරිමාව වැඩිම කියන්නේ අවස්ථාවේ පීඩනය අඩු වෙන්න ඕන. මෙතන පරිමාව අඩුම කියන්නේ අවස්ථාවේ පීඩනය වැඩිම වෙන්න ඕන. එහෙනම් තර්කයක් නැහැ P4 විශාලම වෙන්න ඕන P1 අඩුම වෙන්න ඕන කියන එක පැහැදිලි. මෙතන වැදගත්ම දේ තමයි මේ ප්‍රස්ථාර මෙහෙම මේ හැම රේඛාවක්ම යා කරනකොට ඍණ 273.15 තත්වයට එන්නේ. මෙතන තියෙන උෂ්ණත්වය ඍණ 273.15. ඍණ 273.15. ඍණ 273.15 කියලා කියන්නේ ඍණ 273.15 කියලා කියන්නේ කෙල්වින් වලින් ගත්තොත් මොකද්ද උෂ්ණත්වය? අපි සෙල්සියස් බිඳුව කියලා කියන්නේ කෙල්වින් වලින් 273.15ක් නම් ඍණ 273.15යි සෙල්සියස් කියලා කියන්නේ කෙල්වින් බිඳුව. මේ උෂ්ණත්වයේ කෙල්වින් බිඳුව. එහෙනම් මේකෙන් අපිට තේරෙන්නේ මේ උෂ්ණත්වය වායුවක අඩු කරගෙන ගියහම උෂ්ණත්වයේ අඩුම දරා ගැනීම කියන්නේ වායුවක් විදිහට පවතින්න පුළුවන් අඩුම උෂ්ණත්වය තමයි කෙල්වින් බිඳුව. මොකද එතෙන්දී ඊට වඩා උෂ්ණත්වය අඩු කරොත් මොකද වෙන්නේ? වායුවට පවතින්න බෑ. එතකොට ඒකේ පරිමාව ශූන්‍ය වෙනවා මෙතෙන්දී. ඒ කියන්නේ වායුව නැති වෙනවා. වායුව නැති වෙනවා කියන්නේ එයා වෙනත් දෙයක් බවට වෙනත් අවස්ථාවක් බවට පත් වෙන්න පුළුවන්. එතන අතිශයින්ම වැදගත් එක අපිට ඕන නම් තරු ලකුණක් දාලා එතන ටියුට් එකේ මේ ප්‍රස්ථාරය ළඟින් ලියා ගන්න මෙහෙම. මෙහෙම ලියන්න එතන. T සමානයි ඍණ 273.15 දී T සමානයි ඍණ 273.15 දී සෙල්සියස් පරිමාව ශූන්‍ය ලෙස ලැබේ. ශූන්‍ය ලෙස ලැබේ. එහි තේරුම එවිට වායුව නොපවතින බවය. ඒ අනුව ඕනෑම වායුවක් මේ උෂ්ණත්වයට ළඟා වීමට පෙර ද්‍රව වන බව අපට අවබෝධ කරගත හැකිය. ඒකටම ලියන්න වායු ශූන්‍ය පරිමාවක් අත්කරගන්නේ යැයි සිතිය හැකි අවම උපකල්පිත උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍ය ලෙස හැඳින්වේ. මම නැවත එක සැරයක් එක කියන්නම්. එමය අපි කිව්වේ වායුවක් මේ උෂ්ණත්වයට ළඟා වීමට පෙර ද්‍රවණ බව අවබෝධ කරගත හැකිය. වායු ශූන්‍ය පරිමාවක් අත්කරගන්නේ යයි සිටිය හැකි අවම උපකල්පිත උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍ය ලෙස හැඳින්වේ. එතකොට මේකෙන් අදහස් වෙන්නේ වායුමය අවස්ථාවක් විදිහට තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය සෙල්සියස් වලින් ඍණ 273.15යි. ඊට වඩා උෂ්ණත්වය අඩු කරොත් එතන වායුව නැති වෙනවා. ඒ කියන්නේ වායුමය තත්වය තියෙන්නේ නැහැ. ඒක වායුමය තත්වයේ විදිහට තියෙන්න පුළුවන් ඒ අවම උෂ්ණත්වය තමයි ඍණ 273.15. ඊට වඩා අඩු කරන්න බෑ. ඒ කියන්නේ කෙල්වින් වලින් බිඳුව. එතකොට අපි චාල්ස් නියමය සම්බන්ධව දැන් සම්පූර්ණයෙන්ම වගේ මෙතනින් අපිට අවබෝධ කරගන්න පුළුවන්. අපි වඩාත් මේක තහවුරු කරගන්න පුළුවන් චාල්ස් නියමය සම්බන්ධව තියෙන ගැටලු දෙකක් තියෙනවා ටියුට් එකේ. අපි බලමු ඒ ගැටලු දෙක විසඳන්න ඊළඟ වීඩියෝ එකේ.